समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි ප්‍රඥා රූපවාහිනිය ඔස්සේ ලංකා වාසී පින්වතුන්ට පමණක් නෙවෙයි සමස්ත ලෝක වාසී පින්වතුන්ටම බුදු බණ පදයක් ශ්‍රවණය කළ හැකිවන පරිදි අද මේ ධර්ම දේශනාවෙහි පුණ්‍යවන්ත වූ දායකත්වයෙන් කටයුතු කරන්නේ මාදිවෙල අංක 72න් 3 ඔබ හේන පාරේ ජයා ආරි නිවසේ පදිංචි ටෝනි ජයවර්ධන මහත්මයා විසිනුයි. එතුමාගේ ප්‍රාර්ථනාව බලාපොරොත්තුව තමයි තම භාර්යාව වන ආරි ජයවර්ධන මහත්මියගේ අප්‍රේල් මාස 13 වන දිනට යෙදෙන ජන්මදිනය නිමිත්තෙන් මේ උතුම් ධර්ම දේශනාව සිදු කරනු ලබන අතර මේ උතුම් ධර්ම දානයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල් ශක්තියෙන් එතුමියට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායු සම්පන්නිය ලැබේවා අනන්ත තුනුරුවනේ පිහිට ආශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. මීට පෙරත් මෙතුමියගේ නිවස තුලින් ධර්ම දේශනා පැවැත්වුණා. මේ ප්‍රඥා නාලිකාව තුලම ඒ ධර්ම දේශනා අපිම සිද්ධ කළා. අපි දීර්ඝ කාලයක් තිස්සේ දන්න පින්වත් පිරිසක් තමයි ටෝනි ජයවර්ධන මහත්මයාත් ඒ වගේම ආරි ජයවර්ධන මහත්මියත් දෙපළ. අපි ජීවිත කාලේ මුණ ගැහිච්ච මහා පුණ්‍යවන්ත දෙපළක් හැටියට අවංකව අපි දකිනවා. නිති පන්සිල් ආරක්ෂා කරමින් කුරා කුහුඹියෙකුටවත් අබමල් රේණුවක වරදක් නොකර ඊ타ම ගුණවත්ව
ජීවිතය ගත කරන දෙපළක්. ටෝනි ජයවර්ධන මහත්මයාත් ආරි ජයවර්ධන නෝනා මහත්මියත්. ඇත්තටම මේ දෙදෙනා ශාසනය වෙනුවෙන් කළ සේවය සුළුවෙන් අඩුවෙන් තක්සේරු කරන්න බෑ. අපරිමිත සේවාවක්. ශාසනය වෙනුවෙන් මහා ධනස්කන්ධයක් වියදම් කරමින් විශාලතම සේවාවන් රාශියක් සිද්ධ කළ තියෙනවා. ලංකාවේ විවිධ විහාරස්ථාන දියුණු කිරීම සඳහා මේ දෙපළ කළ මෙහෙවර සුළුපටු නෑ. ඒ නිසා අතීතයේත් බුද්ධ කාලයේත් මේ වගේ පවුල් හිටියා. මේ අය නිසා තමයි ශාසනය මේ තරම් ආරක්ෂා වෙමින් ඉදිරියට පැවතුනේ. මෙවන් උතුම් පින්වතුන් නිසා. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරනවා ආරි ජයවර්ධන මහත්මියට මේ උපන් දිනය සමරන මේ වෙලාවේ නිදුක් නිරෝගී බව ලැබේවා, දීර්ඝායුෂ ලැබේවා, තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා, දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා කියලා. ඒ වගේම දෙපාර්ශ්වයේ මිය පරලෝ සැපත් දෙමව්පියන්ට, සංසාරගත හිත මිත්‍රාදීන්ට, දොස්තර අතුල කහඳලියනගේ මහතාට බොහෝම සමීප සම්බන්ධතාවක් දැක් වූ මහත්මයෙක් මේ වෛද්‍යතුමා කහඳලියනගේ මහත්මයා. ඉතින් එතුමාත් මේ වෙලාවේ මතක් කරනවා පවුලේ බොහෝම සමීප හිතවතෙක් හැටියට මේ උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වී උතුම් නිර්වාණ සුවය සාක්ෂාත් වේවායි මේ පින්වතුන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දායකත්වයේ දරුණු ලබන ටෝනි ජයවර්ධන මහතාටත් නිදුක් නිරෝගී බව ලැබේවා, දීර්ඝායු සම්පන්නිය ලැබේවා, තුනුරුවනි අනන්ත ආශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. HDD ES සමූහ ව්‍යාපාරයේ මෙන්ම ඕරා හඳුන්කූරු ආයතනයේ සභාපති තැන්පත් ගරු H ධර්මසිරිද සිල්වා මහතාට, එම මැතිනිය කාන්තිද සිල්වා මහත්මියට නිදුක් නිරෝගී සුවපත් බව, දීර්ඝායු සම්පන්නිය ලැබේවා, තුනුරුවනි පිහිට ආශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඕරා හඳුන්කූරු ආයතනය ප්‍රමුඛ මේ සමූහ ව්‍යාපාරයේ සභාපතිතුමා හැටියට H ධර්මසිරිද සිල්වා මහත්මයා, කාන්තිද සිල්වා මැතිනිය අපි දන්නවා කොච්චර ඒ දෙදෙනාත් පුණ්‍ය කර්ම කරන දෙදෙනෙක්ද කියලා. දරු පිරිසත් එක්ක එකතු වෙලා මහා පින්කම් සිද්ධ කරන දෙපළක්. ඉතින් අපි පසුව ධර්මදේශනාව අවසානයේදී ආශිර්වාද කිරීම, පුණ්‍යානුමෝදනා කිරීම කරමු. එතෙක් අපි බුදු බණ පදයකට අවධානය යොමු කරමු පින්වතුනි. පින්වතුනි, මා නිතර මතක් කරලා දෙන කාරණාවක් තියෙනවා. ඒ තමයි බණ පදයක් අහනකොට තමයි අපේ දහම් දැනුම, ධර්මඥානය, ධර්මාවබෝධය පුළුල් වෙන්නේ. ඇසූ බණපද නැවත නැවත අහනකොට ඒ ඇසූ බණපද හොඳින් හිත තුළ ස්ථාපිත වෙනවා. ඇද තැන් තිබුණ නම් ඍජු වෙනවා. වැරදි තැන් තිබුණ නම් සකස් වෙනවා. සැක තැන් තිබුණ නම් සැක දුරු වෙනවා. හොඳින් අවබෝධ කරගන්න ධර්මය නැවත නැවත ධර්ම ශ්‍රවණය අත්‍යවශ්‍යයි. පින්නතුනි, අපි හිත හැම වෙලාවෙම එකම අරමුණක පවතින්නේ නැහැ.
වහ වහ වෙනස් වෙන සුළුයි. ඒකට හේතුව අපි හැම වෙලාවෙම ඇස කන නාසාදී ඉඳුරන්ගෙන් රූප ශබ්ද ගන්ධ ආදී පංචකාම සම්පත් ග්‍රහණය කරගන්නවා. එතකොට හිත තුල සිතුවිලි පහළ වෙනවා. ඒවට අපි නම් දෙනෝ චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන ආදී වශයෙන්. සිතුවිල්ලක් ඇති වෙලා පැවතිලා නැති වෙනව පින්වතුනි. ඒකට අපි කියන උත්පාද තිති භංග කියලා. මේක තමයි ස්වභාවය. පින්වතුනි ඊට අමතරව අපි අෂ්ටලෝක ධර්මයට මුහුණ දෙනවා. ලාභ ලාභ යස අයස නිന്ദා ප්‍රශංසා සැප දුක්. මේ අෂ්ටලෝක ධර්මයට මුහුණ දෙනකොට වර එක අපි සතුට වෙනවා. ලාභයක්, කීර්තියක්, ප්‍රශංසාවක් ආවහම අපි සතුටුයි. අපි කැමතියි. අපි හිතින් උද්දාමයටපත් වෙනවා, ආඩම්බර වෙනවා. පොහොදුන් මිනිස්සයාගේ හැටි. නමුත් අපිට අලාභයක් ආවහම, අපට නිന്ദාවක් අපහාසයක් ආවහම අපි මොකද කරන්නේ? අපි මනසින් දුක් වෙනවා. සමහර වෙලාවට මානසික වැද්ද වැටෙනවා. පැය ගණන් දින ගණන් කල්පනා කර කර ඉන්නවා. මනස නොසන්සුන් වෙනවා, වික්ෂිප්ත වෙනවා. කලකිරෙනවා. සමහර වෙලාවට ජීවිතෙත් එපා වෙනවා. මේ වගේ වෙලා ඔබත් මේ මානසිකත්වයට ඇද වැටිච්ච අවස්ථා ඇති. නමුත් පින්නතුනි එවන් අවස්ථාවකදී හිත හදා ගන්න තියෙන එකම ඖෂධය ධර්මයේ පමණයි. ඒ තරම් වටින දෙයක් ධර්මයේ කියලා කියන්නේ පින්නතුනි. පින්නතුනි පුහුදුන් ජීවිතයක් ගත කරන අපිට විවිධ ප්‍රශ්න බලපානවා. ප්‍රශ්න නැති කෙනෙක් නැහැනේ. එක ප්‍රශ්න තියෙනවා. සමහර ප්‍රශ්න මුදලින් විසඳ ගන්න පුළුවන්. සමහර ප්‍රශ්න උගතුන්ගෙන් උපදෙස් ලබාගෙන විසඳ ගන්න පුළුවන්. සමහර ප්‍රශ්න විවිධ හිතවත්කම් මට්ටමින් විසඳ ගන්න පුළුවන්. නමුත් පින්නතුනි සමහර ප්‍රශ්න තියෙනවා මුදල් වලින්, භවභෝග වලින්, කීර්තියෙන්, ප්‍රශංසාවෙන්, බලපුලුවන්කාරකමින්, එහෙම නැත්තම් දැනුගත්කම් තිබුණ කියලා, ආචාර්ය මහාචාර්යකම් තිබුණ කියලා විසඳ ගන්න බැරි ප්‍රශ්න තියෙනවා. මා දන්නවා එවැනි ප්‍රශ්න අරගෙන මගේ ළඟට එන නිසාම මා දන්නවා පින්නතුනි. ඒ නිසා එවැනි ප්‍රශ්න ඇති වුණොත් අර වයින් විසඳ ගන්න බැරි ප්‍රශ්න විසඳා ගැනීමට ඇති එකම ඖෂධය තමයි ධර්මය. එවැනි අවස්ථා තියෙනවා පින්නතුනි. ඊළඟට පින්නතුනි ඔබෙත් මගේ ජීවිතයේ අංග සම්පූර්ණ නැහැනේ. මොකද අපි තාම රහත් වෙලා නැහැ. අපේ ජීවිතයේ යම් යම් දුර්වල අඩුපාඩුකම් තියෙනවා. ඒ දුර්වල අඩුපාඩුකම් මගහරවාගෙන මෙලොව වශයෙන් ජීවිතේ සාර්ථක කරගන්න, පරලෝ ආයති භවය සුගතිගාමී ප්‍රතිසන්දියක් ලබන්න. පින්නතුනි අපට පිහිට වෙන්නේ ධර්මය. කෙනෙක් මිත්‍යා දෘෂ්ටියේ ඉන්නවනම් ඒ මිත්‍යාවෙන් අත්මුදවලා සම්‍යක් දෘෂ්ටියට ප්‍රවිෂ්ඨ කරන්න බණපදයක් තමයි ඕන. මේ සියල්ලටම වඩා පින්නතුනි මේ අනවරාග්‍ර සංසාරයේ සැරිසරන අපට මේ සසර දුකින් අත මිදී උතුම් නිර්වාණය පසක් කර ගන්න බණපදයක පිහිට තමයි ඕන. මේ ලෝකේ කාටවත් බණපදයක් අහන්න නැතුව නිවන් දකින්න බෑ.
සබ්බන පදයක් අවශ්‍යමයි. ඒ නිසා අපි අවධානය යොමු කරමු පින්නතුනි බණ පදයකට. පින්නතුනි සංයුත්ත නිකායේ තියෙන එක සූත්‍රයක්. ඒ සූත්‍රයේ නම දේවහිත සූත්‍රය. දේවහිත කියන්නේ බමුණෙකුගේ නමක්, බ්‍රාහ්මණයෙකුගේ නමක්. ඒ සූත්‍රයේ ඒ නමින් නම් කරලා තියෙනවා. පින්නතුනි බුදුරජාණන් වහන්සේ අවුරුදු 29ක් බෝධිසත්වයෙක් හැටියට සිද්ධාර්ථ බෝසතුන් හැටියට ගිහිගේ ගත කළා. රජ කුමාරයෙක් හැටියට සුකුමාල ජීවිතයක් ගත කළා. සුද්ධෝදන රජුරෝ දුකක් කරදරයක් වෙන්න ඉඩ තිබ්බේ නැහැ. අවුරුදු 29 දී තමන්ගේ සිතේ පහළ වෙච්ච සිතුවිලි අනුව ගිහි ජීවිතය හැරදාලා අභිනිෂ්ක්‍රමණය කළා. වසර 6කට ආසන්න කාලයක් දුෂ්කර ක්‍රියා කළා. ඒ කියන්නේ නිකන් දුක් විඳ නෙවෙයි, විමුක්තිය හොයන්න මහන්සි වුණා. කිං සත්‍ය ගවේසි කිං කුසල ගවේසි. සත්‍ය කුමක්ද කුසලයේ කුමක්ද කියලා හෙව්වා. අත්තකිලමතානු යෝගයෙන් හෙව්වා, නමුත් සාර්ථක නැහැ. කාමසුකල්ලිකානු යෝගයේ ඊට කලින් ගත කළා ගිහි ජීවිතේ ගත කරන කාලේ තාපස ජීවිතයට එන්න කලින් ඒකෙනුත් ප්‍රතිඵල නැහැ. ඒ නිසා මේ අන්ත දෙකම අත්හැරියා. අත්හැරලා මැද පිළිවෙතේ ගමන් කළා. බවුන් වැඩුවා. අවසානයේ බුද්ධත්වයේ සාක්ෂාත් කරගත්තා. ධර්ම අවබෝධය ලැබුවා. අවුරුදු 35 දී බුදු වෙලා වයස අවුරුදු 80ක් වෙනකන් වැඩ සිටියා. එතකොට බුද්ධ කාලය අවුරුදු 45යි. 45 වසක් කියන්නේ ඒකයි. මේ අවුරුදු 45 කාලය කොටස් දෙකකට බෙදෙනවා. එකක් ප්‍රථම සම්බෝධි යුගය. අනෙක ද්විතීය සම්බෝධි යුගය. ප්‍රථම සම්බෝධි යුගයට අයිති වෙනවා අවුරුදු 20ක්. ද්විතීය සම්බෝධි යුගයට අයිති වෙනවා අවුරුදු 25ක්. එතකොට ප්‍රථම සම්බෝධි යුගය වෙනතුනි බැලුවහම මේ අවුරුදු 20 ඇතුළ බුදුරජාණන් වහන්සේ තමන්ට ස්ථිර උපස්ථායකයෙක් පත් කරගත්තේ නැහැ. විවිධ ස්වාමීන් වහන්සේලා විටින් විට බුදුහාමුදුරන්ට උපස්ථාන කළා. අග්‍ර උපස්ථායකයෙක් පත් කරගන්නේ බුදුරජාණන් වහන්සේ ද්විතීය සම්බෝධි යුගයේ ආරම්භයත් එක්ක. එතකොට ප්‍රථම සම්බෝධි යුගයේ අවුරුදු 20 35 ඉඳලා 20ක් ගත්තාම අවුරුදු 55 වෙනකම්. අවුරුදු 55 වෙනකම්ම උන්වහන්සේ ස්ථිර උපස්ථායකයෙක් පත් කරගත්තේ නැහැ. අවුරුදු 55 දී තමයි මහා සංඝයා රැස් කරවා ස්ථිර උපස්ථායකයෙක් තෝරා ගන්න කටයුතු කළේ. එතෙන්දී බුදුරජාණන් වහන්සේ මතක් කරනව මහා සංඝයාට, මට දැන් මගේ වැඩ තනියම කරගන්න අමාරුයි. මට ස්ථිරව උපස්ථාන කරන කෙනෙක් අවශ්‍යයි. ස්වාමීන් වහන්සේලා එක එක්කෙනා කියන්න පටන් ගත්තා, මම කැමතියි බුදුහාමුදුරන්ට ස්ථිර උපස්ථායකයෙක් වෙන්න. ඒ අතර ආනන්ද හාමුදුරුවෝත් හිටියා. උන්වහන්සේ නිශ්ශබ්දව හිටියා. උන්වහන්සේ කලබල වුණේ නැහැ.
උන්වහන්සේ හිතාගත්ත මං සුදුසු නම් මං කෑ ගහලා ඉල්ලන්න ඕන නෑ. බුදුහාමුදුරුවෝ මාව පත් කරගනි. පින්නතුනි සාමාන්‍යයෙන් බුදු කෙනෙක් රහතන් වහන්සේ කෙනෙකුගෙන් උපස්ථාන ලබන්නේ. ඒ නිසා ආනන්ද හාමුදුරුවෝ රහත් වෙලා නැහැ. උන්වහන්සේට ඒ නිසා උපස්ථාන කරන්න පුළුවන්. උන්වහන්සේ සංසාරේ පාරමිතා පුරාගෙන ඇවිල්ලා තියෙන්නේ මේ බුදුහාමුදුරුවන්ගේ උපස්ථායක තනතුර බාර ගන්න. එය දුටු බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ නම් කළා. ඒ අනුව ආනන්ද හාමුදුරුවෝ තමයි පත් උනේ අග්‍ර උපස්ථායක තනතුරට. අග්‍ර උපස්ථායක තනතුර බාරගනිද්දී ආනන්ද හාමුදුරුවෝ වගන්ති 8ක් ඉදිරිපත් කළා බුදුහාමුදුරුවන්ට. කල යුතු දේ හා නොකල යුතු දේ කියලා. මේ 8ම බුදුහාමුදුරුවෝ පිළිගත්තා. බුදුහාමුදුරන්ට ලැබෙන ප්‍රණීත ආහාර ප්‍රණීත සිවුරු තමන්ට දෙන්න එපා. බුදුහාමුදුරුවෝ බාර ගන්න ආරාධනාවලට මාව පිටක් කරන්න එපා. මේ ආදී වශයෙන් ඉල්ලීම් කළා. ඒවට බුදුරජාණන් වහන්සේ එකඟ වුණා. පින්නතුනි තවත් කාරණාවක් මෙතෙන්දී මතක තියාගන්න. මේ ප්‍රථම සම්බෝධි යුගය හා ද්විතීය සම්බෝධි යුගය කියලා කියන කාලය මා කිව්වා ප්‍රථම සම්බෝධි යුගයට අවුරුදු 20යි. මේ අවුරුදු 45 තමයි මේ කොටස් දෙකකට බෙදුවේ. ද්විතීය සම්බෝධි යුගයට අවුරුදු 25යි. එතකොට ප්‍රථම සම්බෝධි යුගයේදී හේවත් පළවෙනි අවුරුදු 20 තුල පින්නතුනි බුදුරජාණන් වහන්සේ ශාසනය ඇති කළාට කිසිම විනය ශික්ෂාවක් ඇති කළේ නැහැ. ඇයි එදා මුල් කාලේ පැවිදි වෙච්ච අය සද්දා අනගාරියම් පබ්බජි ශ්‍රද්ධාවෙන් පැවිදි වුණේ. ඒ නිසා ශ්‍රද්ධාවෙන් පැවිදි වුණු අයගෙන් කිසිම වරදක් ශාසනික වශයෙන් සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ වුණෙත් නැහැ. ඒ නිසා උන්වහන්සේලාට ශික්ෂා පැනවීමක් අවශ්‍ය වුණෙත් නැහැ. ඒ නිසා මේ කාලේ ශික්ෂා පැනෙව්වේ නැහැ. පළවෙනි අවුරුදු 20 තුල. ද්විතීය සම්බෝධි යුගයේ ආරම්භයත් එක්ක තමයි බුදුහාමුදුරුවෝ ශික්ෂා පැනවීම පටන් ගත්තේ. ශික්ෂා පැනෙව්වේ හිතුවක්කාරී විදියට නෙවෙයි. ස්වාමීන් වහන්සේලා අතින් වැරදි සිද්ධ වෙනකොට ඒ වැරදි නැවතත් සිදු නොවීම සඳහා තමයි මේ විනය ශික්ෂා පැනවීම කළේ. පාරාජිකා සංඝාදිශේෂ අනියත නිස්සග්ගිය පාචිත්‍ය පාටිදේශනීය සේකියා අධිකරණ සමත කියලා මේ විනය ශික්ෂා පැනවීම කළා. භික්ෂූන් වහන්සේලාටත් කළා. භික්ෂුණී ශාසනය ඇති වුණාට පස්සේ භික්ෂුණීන් වහන්සේලාටත් විනය ශික්ෂා පැනෙවුවා. ඒ ප්‍රථම සම්බෝධි යුගයේදී විනය ශික්ෂා පනවන්න ඕන වුණේ නැහැ. එතකොට ශාසනයේ තියෙනවා ප්‍රාතිමෝක්ෂය කියලා කොටසක්. මේ ප්‍රාතිමෝක්ෂයේ කොටස් දෙකකට බෙදෙනවා. එකක් ඕවාද ප්‍රාතිමෝක්ෂය, අනෙක ආනා ප්‍රාතිමෝක්ෂය. ඕවාද ප්‍රාතිමෝක්ෂය කියලා කියන්නේ ප්‍රාතිමෝක්ෂය මෝක්ෂය නිවන අරමුණු කරගත්ත ප්‍රතිපත්ති. එතකොට නිවන් දැකීමට අවශ්‍ය කරන ක්‍රියාපිළිවෙත ඒකට අදාළව බුදුහාමුදුරුවෝ අවවාද කළා. අන්නේ අවවාදවලට තමයි කියන්නේ ඕවාද ප්‍රාතිමෝක්ෂය. ඒ යටතේ ඒ අවවාද යටතේ ගාථා ත්‍රිත්වයක් තියෙනවා, 3ක්. ඔබ දන්න ගාථාව මම මතක් කරන්නම්, නිතරම අහලා තියෙන. ඒ තමයි සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන ශාසනං.
සබ්බ පාපස් සකරණං පව් වැඩ කරන්න එපා. කුසලස්ස උපසම්පදා කුසල් වඩන්න. සචිත්ත පරියෝදපණං හිත මනාකොට හික්මවා ගන්න. ඒතම් බුද්ධාන ශාසනං ඒක තමයි බුදුවරයන්ගේ අනුශාසනාව. ඔන්න බලන්න බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට දුන්න අවවාදය. ශික්ෂා නියම කිරීමක් කරේ නැහැ, අවවාදයෙන් හික්මෙව්වා. අවවාදය ඇති. පව් වැඩ කරන්න එපා, කුසල් වඩන්න. මොනවද කුසල් කියලා කියන්නේ? කුසලතා වර්ධනය කරගන්න. මොනවද? සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රදාන වීර්ය, සතර ඉද්ධිපාද, පංචේන්ද්‍රිය පංච බල, සප්ත බොජ්ජංගාර්ය අෂ්ටාංගික මාර්ගය. මෙන්න මේ කුසලතා වර්ධනය කරගන්න. ඒ ඇතිනේ පින්නතුනි අවවාදයක් වශයෙන් ප්‍රමාණවත්. ඒ වුණාට ද්විතීය සම්බෝධි යුගයේ ආරම්භයත් එක්ක වික්ෂූන් වහන්සේලා අතින් වැරදි සිද්ධ වෙන්න පටන් ගත්තා. ඒ කාලේ වික්ෂු කණ්ඩායම් හිටිය බුදුහාමුදුරුවෝ කියන දේ තහන්න නැති. දේවදත්ත, සත්තරසික, චබ්බග්ගීය, යමක, මෝගරාජ මේ වගේ භික්ෂූන් වහන්සේලා භික්ෂු කණ්ඩායම් හිටියා. එක එක්කෙනා එක එක ඉල්ලීම් කළා. සමහරු කම්සුව විඳින්න අවසර ඉල්ලුවා. සමහරු විඥානවාදයක් බුදුහාමුදුරුවෝ දේශනා කරන්න කියා යන්න පටන් ගත්තා. දේවදත්ත වගේ භික්ෂූන් වහන්සේලා ශාසනයේ නායකත්වයට පොර කෑවා. ඔය වගේ දේවල් සිද්ධ වුණා. බුදුරජාණන් වහන්සේ නිසා විනය ශික්ෂා පැනවීම කළා. අන්නේ විනය ශික්ෂාවලටයි කියන්නේ ආනා ප්‍රතිමෝක්ෂය, අනකලා නියම කළා. මෙන්න මේ විදිහට සිටිය යුතුයි. මේවා කඩ කළොත් භික්ෂුත්වය අහිමි වෙන්න පුළුවන්. සතර පරාජිකාවට අහු වුණොත් එකකට හෝ, එහෙම නැත්නම් භික්ෂුත්වයට හානි වෙන්න පුළුවන්. සංඝාදිශේෂ. එතකොට මේවා හදා ගන්න ඕන මේ වැරදි නැවත. පුනරුත්ථාපනය වෙලා නැවතත් යථා තත්ත්වයට පත් වෙන්න ඕන. එහෙනම් ප්‍රථම සම්බෝධි යුගයේදී අවවාද වලින් ශාසනය හික්මුවත්, ද්විතීය සම්බෝධි යුගයේදී අවවාද විතරක් ප්‍රමාණවත් උනේ නැහැ. ඒ කාලේ මොකද කළේ? අන්න බුදුරජාණන් වහන්සේ අනකිරීම නියම කිරීම කළා. පින්නතුනි, දැන් ඔය ප්‍රථම සම්බෝධි යුගයේදී මා කිව්වා බුදුහාමුදුරන්ට ස්ථිර උපස්ථායකෙක් හිටියේ නැහැ කියලා. මේ කාලේ උපස්ථාන කරන හාමුදුරුවෝ අතර හිටිය එක හාමුදුරු කෙනෙක්, උන්වහන්සේගේ නම උපවාන. උපවාන. වරින් වර තව තව හාමුදුරුවෝ උපස්ථාන කළා. දවසක් බුදුරජාණන් වහන්සේ උපවාන හාමුදුරන්ට කියනවා, උපවාන, මට වාත රෝගයක් උත්සන්න වෙලා තියෙනවා. වාත රෝගයක් බුදුහාමුදුරන්ට හැදිලා. බුදුහාමුදුරන්ටත් ලෙඩ හැදෙනවද කියලා අපිට ප්‍රශ්නයක් එනවා. බුදුහාමුදුරන්ට තිබුණා ලෙඩ ගණනාවක්. කිස කැක්කමක් තිබුණා. කොන්දේ අමාරුවක් තිබුණා. බඩේ අමාරුවක් හැදුනා. ඊළඟට වාත රෝග හැදුනා. බුදුහාමුදුරන්ට ප්‍රතිකාර කරන්න වෛද්‍යවරයෙකුට හිටියා. එතකොට ඔබ දන්නවා මේ වෛද්‍යවරයෙකුගෙන් උපස්ථාන නැත්තම් ප්‍රතිකාරත් ගත්තා. පෙන්නතුනේ එක සැරයක් බුදුරජාණන් වහන්සේට ශරීරයේ සෑහෙන අපහසුතාවක් ආවා. මේ අපහසුතාව ආපු වෙලාවේ
දැන් බුදුරජාණන් වහන්සේට බඩ විරේකයක් කරන්න ඕන. බඩ විරේකයක් කරන්න ඕන වෙලාවේ බුදුහාමුදුරට උපස්ථාන කළ වෛද්‍යවරයාට අවශ්‍යයි මේ බඩ විරේකය බෙහෙතක් හදලා දෙන්න. එච්චරවත් බුදුහාමුදුර අපහසුතාවයට පත් කරන්න හොඳ නැහැ. ගිලින්න ගුලයක් හදලා හරි එහෙම නැත්නම් අරිෂ්ටයක් වගේ බොන බේතක් හරි දෙන්න. එච්චරවත් කැමති උනේ නැහැ බුදුහාමුදුර අපහසුතාවයට පත් කරගන්න. ඒ නිසා මොකද කළේ? මේ වෛද්‍යවරයා මානෙල් මල් කීපයක් අරගෙන මේ මානෙල් මල් වලට බෙහෙත් කුඩක් හැදුවා. තාම සියුම්බ පවුඩර් එකක් වාගේ හදලා මේ මල් වලට ඉස්සා. ඉහලා බුදුරජාණන් වහන්සේට මේ මල් මිට ගෙනින් දුන්නා. ස්වාමීන් වහන්සේ මේක වරක් ඉඹින්න. එතකොට අර බේත ආස්වාසයත් එක්ක ශරීරගත වෙනවා. එතකොට බඩ විරේක වෙනවා. බලන්න පින්නතුනේ. කොයි තරම් බුදුහාමුදුරුවෝ සඳහා දක්ෂ වෛද්‍යවරු ඒ කාලේ හිටියද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ ප්‍රතිකාර ගත් අවස්ථා තිබුණා. එතකොට මේ වෙලාවේ පින්නතුනි බුදුහාමුදුරන්ට හැදුනේ වාත රෝගයක්. බුද්ධ වංශ පාළියේ සඳහන් වෙනවා මේ කර්ම රෝගත් බුදුහාමුදුරන්ට මේ විදියට විපාක දුන්න කියලා. නමුත් බුදුහාමුදුරුවෝ බුදු කෙනෙකුට පසේ බුදු කෙනෙකුට මහරහතන් වහන්සේ කෙනෙකුට ඇත්තටම පුළුවන් අසනීපයක් හැදුනහම මේක ධාන සමාපatti බලයෙන් යටපත් කරන්න. බුදුහාමුදුරුවෝ එහෙම කළ අවස්ථාවක් තිබුණා. ඒ වුණාට බුදුහාමුදුරුවෝ මේ වෙලාවේ එහෙම කළේ නැහැ. ඇයි උන්වහන්සේ සනාත කළා බුද්ධ ශරීරය උනත් මේක පඨවි ආපෝ තේජෝ වායෝ වලින් හැදිලා තියෙන්නේ. ඉතින් මේ ශරීරයත් ලෙඩ වෙනවා. මේ ශරීරයත් ජරාවටපත් වෙනවා. ඉතින් ඒකේ වළක්වන්න බෑ. ඒක ලෝකයාට සනාත කළා ඒකන එයත්. බලන්න කොච්චර ශ්‍රේෂ්ඨද බුද්ධ චරිතය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ උපවාන හාමුදුරන්ට කියනවා උපවාන මට තියෙන මේ වාත රෝගය නිසා අද ඇල්පෙන් ස්නානය කිරණක සුදුසු නැහැ. අද උණු පැන් ටිකක් හදා ගන්න ඕන. දැන් උපවාන හාමුදුරන්ට මේක ජේතවනාරාමේ ලිපක් බැඳලා උණු වතුර හදන්න තිබ්බා. උන්වහන්සේ ඒක කළේ නැහැ. මේකෙනුත් කෙනෙකුට පිහිට වෙන්න ඕන කියලා උන්වහන්සේත් හිතලා කාටද මං කියන්නේ මේ උණු වතුර ටික සකස් කරගන්න. කල්පනා කරලා බලනකොට පන්සල කිට්ටුවම ඉන්නවා මෙන්න මේ බ්‍රාහ්මණය. කවුද බ්‍රාහ්මණය? දේවහිත බ්‍රාහ්මණය. උපවාන හාමුදුරුවෝ ගියා දේවහිත බ්‍රාහ්මණයාගේ නිවසට. ගිහිල්ලා ගේ ඉස්සරහා මිදුලේ හිටගෙන හිටියා. වචනයක්වත් කතා කරේ නැහැ. ඔහුගේ නම කියලා කතා කරෙත් නැහැ. ඉන්නකොට බ්‍රාහ්මණය දැක්කා. දැකලා ඇවිල්ලා පාද නමස්කාර කළා. "ඇයි ස්වාමීන් වහන්සේ බොහෝම සංසුන් ඉඳුරන් ඇතුව ඔබ වහන්සේ අපේ නිවසට වැඩම කළා තියෙනවා. කුමක්ද කාරණාව?" උපවාන හාමුදුරුවෝ දේවහිත බ්‍රාහ්මණයාට මේ සියලු විස්තර කෙව්වා. බුදුරජාණන් වහන්සේට වාත රෝගයක් හැදිලා තියෙනවා. ඒකට අද අවශ්‍යයි උණු පැන් ටිකක් හදාගන්න. මට මතක් වුණේ ඔබතුමා. ඒක නිසා තමයි ඔබතුමාගේ නිවසට ආවේ. අනේ කොච්චර දෙයක්ද හාමුදුරනේ. ස්වාමින් වහන්සේ මමත් පින් කරලා තියෙනවා. කොච්චර දෙයක්ද?
හරි කැමති වුණා. දේවහිත බ්‍රාහ්මණය කියනවා උපවාන හාමුදුරන්ට ස්වාමීන් වහන්සේ මම ඊටාම ඉක්මනින් උණු වතුර ටික හදලා පන්සලට එවන්නම්. ස්වාමීන් වහන්සේ පන්සලට වඩින්න. මෙහෙම මතක් කළා නැවතත් කියනවා පොඩ්ඩක් වැඩ ඉන්න කියලා. එකපාරට මතක් වෙලා ගේ ඇතුළට දුවලා ගිහිල්ලා උක්කකුරු මුලක් තිබුණා. මේ උක්කකුරු මුලත් අරගෙන පාර්සල් කරගෙන ඇවිල්ලා උපවාන හාමුදුරන්ට පිළිගන්නවා මේකත් බුදු හාමුදුරන්ට දන්වන්න කියලා. මේ උක්කකුරු මුලත් දාණයට පිළිගන්නවා කියන එක. ඊට පස්සේ උපවාන හාමුදුරුවෝ මේ උක්කකුරු මුලත් අරගෙන පන්සලට වැඩියා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට මේ පිළිබඳව දැන්නුවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම ගියා දේවහිත බ්‍රාහ්මණයාගේ නිවසට. ඔහුට මේ අවශ්‍යතාව කිව්වා. ඔහු කිව්වා ඊතා ඉක්මනින් උණු පැන් පන්සලට එවන්නම් කියලා. මේ උක්කකුරුත් පිළිගන්නවා බුදුහාමුදුරන්ට පිළිගන්වන්න කියලා. බුදුහාමුදුරුවෝ මේ සියල්ල ඉවසුවා. ටික වෙලාවක් යද්දී දේවහිත බ්‍රාහ්මණයාගේ සේවකයෝ දෙන්නේ ඔන්න මේ උණු වතුර ටිකත් හදාගෙන පන්සලට අරන් ආවා. අරගෙන ආම මේක බාරගත්තේ උපවාන හාමුදුරුවෝ. ඒ අයටත් ස්තුති කළා. අර උණු පැන් එකෙන් වාජනයකට පිරිසිදුව උණු පැන් ටිකක් අරන් පැත්තකින් තිබ්බා. ඊට පස්සේ මොකද කළේ? ඉතුරු උණු පැන් ටිකට ඇල් පැන් කලවම් කළා මද රස්නේ තත්ත්වය හැදුවා. හදලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ස්නානය කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ මේ උණු පැන් ස්නානය කළා. මේ ස්නානය කළාට පස්සේ බුද්ධ ශරීරයට දැනුනේ පුදුම සැප පහසුවක්. ඊට පස්සේ පොඩි වෙලාවක් ගිහිල්ලා උපවාන හාමුදුරන්ට කතා කළා. බුදු හාමුදුරුවෝ කතා කළා කිව්වා උපවාන අර දේවහිත බ්‍රාහ්මණයා පිළිගන්නව නේද උක්කකුරු මුලක්. ආන්න ඒ උක්කකුරු ටික වාජනයකට පිරිසිදු වාජනයකට දාලා අර ඔබ අරන් තිබ්බ උණු වතුර ටික එකට දාලා හොඳට දිය කළා පෙරලා ගේන්න මට වළඳෙන්න කිව්වා. ලහි ලහියේ උපවාන හාමුදුරුවෝ අර කිව් විදියටම වාජනයකට උක්කකුරු ටික උණු වතුරෙන් දිය කරලා කෝප් එකට පෙරලා බොහොම ගෞරව සම්ප්‍රයුක්තව ලෞතර බුදුරජාණන් වහන්සේට ගෙනල්ලා පිළිගන්නවා. භාග්‍යවතුන් වහන්සේ මේ උක්කකුරු පානය ගිලන්පසක් හැටියට වැළඳුවා. පින්නතුනි වළඳලා ඉවර වෙනකොටම අර තිබිච්ච වාත රෝගය මුළු මනින්ම දුරු වී ගියා. දැන් බුදුහාමුදුරුවන්ට ලොකු සුව පහසුතාවක් දැනුණා. ටික වෙලාවක් යද්දී දේවහිත බ්‍රාහ්මණයා එනවා පන්සලට. පන්සලට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉන්න ප්‍රදේශයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ පාද නමස්කාර කරලා පැත්තකින් වාඩි වුණා. වාඩි වෙලා බුදුහාමුදුරන්ගෙන් අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ බුදුහාමුදුරුවොත් කෙනෙක් ආවම පින්වතුනි සුවදව කතා කරනවනේ කච්චි දුක්ඛ වේදනා කච්චි යාපනීයං කොහොමද සැප දුක් කාලද බීලද ඉන්නේ කියලාත් අහනවා.
අපිටත් ඒ පුරුද්ද තමයි කෙනෙක්ගේ සැප දුක් අහන්නත් අපි පුරුදුනේ බුදුහාමුදුරන්ගෙන්මයි. එතකොට දේවහිත බ්‍රාහ්මණයට පේනවා බුදුහාමුදුරුවෝ බොහොම සතුටින් ඉන්නෝ දැන් නම් අසනීපයක් නෑ වගේ. දැන් මගේ ප්‍රශ්නේ අහන්න හොඳ වෙලාව. ඔව් අහනවා. කවුද මේ අහන්නේ? දේවහිත බ්‍රාහ්මණයා. අහනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කාට මොන ආකාරයෙන් පිළිගන්වන දාණයද මහත්ඵල මහානිසංස වෙන්නේ? දැන් ඔහුට ඕන ඇත්තටම ඔහු දුන්නු දානීය ආනිසංස දැනගන්න. ඒක තමයි මේ අහන්නේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේවහිත බ්‍රාහ්මණයට පැහැදිලි කරනවා බ්‍රාහ්මණය යමෙක් යම් දෙයක් මනාව සකස් කරලා සිල්වත්ව ගුණවත්ව ඉඳගෙන ලෝ පහළ වෙච්ච ලෞතුරා බුදු කෙනෙකුට යම් දානයක් පිළිගන්වන්නේද ඒ පිළිගන්වන දාණය මහත්ඵලයි මහානිසංසයි. දක්ඛිනා විභංග කියලා සූත්‍රයක් තියෙනවා පින්වතුනි. මේ සූත්‍රයේ පුද්ගලිකව පිළිගැන්විය හැකි දාන වර්ග 14ක් තියෙනවා. ඒ දාන වර්ග 14 පළවෙනිම දාණය තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේට දෙන දාණය. ඒ දාණය තමයි මහත්ඵල මහානිසංසය. සාරාංශක කල්පලක්ෂයක් පාරමී ධර්ම පූර්ණේ කළ ගුණයේ ප්‍රතිමූර්තිය ඥානයේ ප්‍රතිමූර්තිය බවට පත් ලෞතුරා බුදුරජාණන් වහන්සේටයි මේ පූජාව සිද්ධ කළේ. දැන් දේවහිත බ්‍රාහ්මණය දාන දෙකක් දුන්නනේ. එකක් උණුපැන් දාණය, දෙක ඔක්කකුරු දාණය. එතකොට එය මහත්ඵලයි මහානිසංසයි. ඒ බුදු කෙනෙකුටම ඒ පුද්ගලික දානයක් පිරිනැමීම. පින්නතුනි දානයක් දෙනකොට ඒට කාරණා තුනක් තියෙනවා සම්පූර්ණ වෙන්න ඕන. දැන් මෙතන බුදුහාමුදුරුවෝ අසීමිත ගුණස්කන්ධයකින් හෙබි කෙනෙක්. අසීමිත ඥාන සමුදායකින් හෙබි කෙනෙක්. බුදුරජාණන් වහන්සේට තියෙනවා දසබල ඥාන, ෂඩ් අසාධාරණ ඥාන, චතුරු වෛසාරද්‍ය ඥාන, ත්‍රිවිද්‍යා ඥාන, අෂ්ට විද්‍යා ඥාන, පංචගති පරිච්ඡේදක ඥාන, අෂ්ට පරිශද්ධි අකම්ප ඥාන, තෙසෙත් ඥාන ආදී ඥාන සමුදායකින් බුදුහාමුදුරුවෝ සමන්විතයි. ගුණය නවරහාදී බුද්ධ ගුණයන්ගෙන් සමන්විත. මහා කරුණාවේ මහා ප්‍රඥාවේ ජීවමාන ප්‍රතිමූර්තිය. එහෙනම් පින්නතුනි ගුණයත් ඥානයත් දෙකම අනුනයි වෙන කෙනෙකුට සම කරන්න බෑ. මහා ප්‍රඥා මහා කරුණා. මේ උත්තුංග ඥානයෙන් උත්තුංග ගුණයෙන් සමන්විත කෙනෙක් තමයි බුදුහාමුදුරුවෝ. එතකොට අපේ දාණය දෙන්නේ කාටද? ඔය බුදුහාමුදුරන්ට. අහන්න දෙයක් නැහැ නේ ආනිසංස. මෙවැනි උතුමෙකුට දානයක් දෙන්න පුළුවන් නම්. එතකොට මේකෙදි කාරණා තුනක් සම්පූර්ණ වෙන්න ඕන. එකක් තමයි දෙන දාන වස්තුව. ඒකට අපි කියනවා දෙය්‍ය ධර්මය කියලා. එතකොට මේ දාන වස්තුව දැහැමින් උපයාගත්ත දෙයක්කින් සකස් කරගත්ත වෙන්න ඕන. ඒ කියන්නේ මිල මුදල් භවභෝග උපය ගන්න ඕන දැහැමි ලෙස, නිවැරදි ලෙස, සාධාරණ ලෙස, යුක්ති සහගත ලෙස. අසාධාරණ ලෙස උපයාගත්ත දන් දෙන්න නෙවෙයි මේ කියන්නේ. එහෙම දන් දෙන අය නැද්ද? ඉන්නවා. කසිප්පු විකුණලා දන් දෙනවා, හොරකම් කරලා දන් දෙනවා, කුඩු විකුණලා දන් දෙනවා. නේ. ඒ අයට ආනිසංස නැද්ද? ඒ අයටත් ආනිසංසයක් තියෙනවා. එහෙත්
ඒ අසාධාරණ සල්ලි නිසා ඒවයි නියමානිසංසයක් ලැබෙන්නේ නැහැ. එහෙනම් සැබෑ ආනිසංස ලැබෙන්න සාධාරණ ධනයකින් සකස් කරගත්ත ධනයෙන් තමයි දන් දෙන්න ඕන. මහන්සියෙන් උපයාගත් ධනය. උට්ටාන විරියාදිගත උත්සාහයෙන් උපයාගත් ධනය. බාහා බල පරිචිතා බාහු බලයෙන් උපයාගත් ධනය. සේදා වක්කිත්තා දහඩිය හෙලා උපයාගත් ධනය. ධම්මිකා ධම්මලද්දා ධාර්මිකව උපයාගත් ධනයක් වෙන්න ඕන. ඔන්න දෙය්‍ය ධර්මී කිව්වේ ඕකට. 2. දන් දෙන දායකයා සිල්වත් ගුණවත් කෙනෙක් විය යුතුයි. එයා සිල්වත් වෙන්න ඕන ගුණවත් වෙන්න ඕන නිති පන්සිල් පොහොය අටසිල් ආරක්ෂා කරන කෙනෙක්. සිල්වත් නොවි දන් දෙන්න පුළුවන්. සැබෑ ආනිසංස ලැබෙන්න නම් සිල්වත් විය යුතුයි. 3. දානය පිළිගන්වන ප්‍රතිග්‍රාහකයන් වහන්සේලාද සිල්වත් ගුණවත් විය යුතුයි. එතකොට ප්‍රතිග්‍රාහකයන් වහන්සේලා දුසිල් වුණොත් අන්න ආනිසංස අඩු වෙනවා. උන්වහන්සේලා සිල්වත් පිරිසක් බවට පත් වුණාම තමයි සම්පූර්ණ ආනිසංස ප්‍රමාණය ලැබෙන්නේ. එහෙනම් මෙන්න මේ කාරණා තුන අවශ්‍යයි. සාධාරණ මුදලකින් හදාගත්ත දාන වස්තුවක් වෙන්න ඕන. දන් දෙන දායකයා සිල්වත් වෙන්න ඕන. දානය පිළිගන්නා ප්‍රතිග්‍රාහකයන් වහන්සේලාත් සිල්වත් පිරිසක් වෙන්න ඕන. මෙන්න මේ ටික සම්පූර්ණ නම් මහත්ඵල මහානිසංසදායක දානයක් බවට පත් වෙනවා. පින්නතුනි බුදුරජාණන් වහන්සේ මා කිව්ව දස බල ඥාන ෂඩ් අසාධාරණ ඥාන වලින් සමන්විතයි. ඉන්ද්‍රිය පරෝ පරියත්ත ඥානය, ආසයානුසය ඥානය, යමකපාටිහාරී ඥානය, මහා කරුණා සමාපatti ඥානය, සබ්බඤ්ඤුත ඥානය, අනාවරණ ඥානය. ෂඩ් අසාධාරණ ඥාන. තාන ඥාන, යථාභූත විපාක ඥාන, සබ්බත්තගාමිනී පටිපදා ඥාන, අනේක ධාතු නානා ලෝක ඥාන ආදී දස බල ඥානයෙන් සමන්විතයි. ත්‍රිවිද්‍යා ඥාන, පුබ්බේ නිවාසානුස්සති ඥානය කියන්නේ කෙනෙක් ගිය භවයේ කොහේද ඉපදිලා හිටියේ ඒ දකිනා නුවණ. චතුූපපාත ඥානය, කෙනෙක් මැරිලා ගිහිල්ලා නැවත උපදින තැන කොතනද? කෙනෙක් උපදින ආකාර 4ක් තියෙනවානේ. ඕනම සත්වෙක් අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතික. අණ්ඩජ කියලා කියන්නේ බිත්තර වලින් හටගන්නා සත්තු. ජලාබුජ කියන්නේ දලබු වැදෑමහක් සහිතව උපදින සත්තු. ඒ කියන්නේ මව් කුසක පිළිසිඳගෙන බිහිවන සත්තු. ඒ කියන්නේ අපි බිහි වෙන්නේ ජලාබුජ ක්‍රමයට. සංසේදජ කියලා කියන්නේ තෙත් ස්ථානවල ඇතිවෙන සත්තු. මැස්සන්, මදුරුවන්, පණුවන් වගේ සත්තු. ඕපපාතික කියන්නේ ඉබේ හටගන්න සත්තු. ඒ කියන්නේ දෙවියන්, නිරිසතුන්, ඒ වගේම പ്രേත ලෝකේ പ്രേතයන්. ඒගොල්ලොන්ට මේ പ്രേත අම්මල പ്രേත තාත්තල නැහැ. දේව අම්මල දේව තාත්තල නැහැ. බ්‍රහ්ම අම්මල බ්‍රහ්ම තාත්තල නැහැ. ඒ නිසා පින්නතුනි ඕපපාතිකයි. එතකොට මේ ආකාර 4ට තමයි සත්‍යයන් ලෝකේ උපදින්නේ. ඕනම සත්වෙක්. මේ කෙනෙක් මැරිලා ගිහිල්ලා කොතනද උපදින්නේ කියලා දන්නා නුවණට කියනවා චතුූපපාත, චුති උප්පත්ති දන්නා නුවණ. ඊළඟට තියෙනවා ආසවක්ඛේ ඥානය. ආසව කියන්නේ කෙලෙස් වලට. කෙලෙස් කියන්නේ මොනවද? කෙලෙස් කියන්නේ සිතේ ඇතිවන සිතුවිලි. ඒවා තණ්හා මුසුණං, ලෝභය මිශ්‍රණං, දේශය මිශ්‍රණං, මෝහය මිශ්‍රණං, තණ්හා දෘෂ්ටි සහිතනං ඒවා කෙලෙස්. එතකොට පින්නතුනි මේවා සිතුවිලි. 아무ත දෙයක් නෙවෙයි. සිතුවිලි මේ ඇති වෙන්නේ. එහෙනම් කෙලෙස් ඡය කිරීමෙන් ඇති කර ගන්නා නුවණ. මේකට කියනවා ආසවක්ෂය,
ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් ලබන නුවණ. බුදුරජාණන් වහන්සේ මේවායින් සමන්විතයි. ඉතින් ඒ නිසා පින්වතුනි බුදු කෙනෙකුට දෙන දාණය මොනතරම් මහත්ඵල මහානිසංසද. එහෙනම් දැන් ඔබ දැනට බුද්ධ පූජාව පවත්වනවනේ. නිවසේ. අපි එච්චර සමහර වෙලාවට බෞද්ධ වුණත් සැලකිල්ලක් නැහැ. බුද්ධ පූජාවත් ඔය තියන්න ඕන නිසා පුරුද්දක් ඇටියට සමහරු තියෙනවා. එහෙම වැඩක් නැහැ. බුද්ධ පූජාව හරිම ප්‍රණීතව පිරිසිදුව පිළිවෙලකට සකස් කරන්න ඕන. හොඳ වාදනවල අර නිකන් තටුවකට තියෙනවා වාගේ සයිවර් කඩවල තියෙන අර පොඩි පොඩි කෝප්ප භාජන අරගෙන බුද්ධ පූජාවට ගන්න එපා. හොඳ ලස්සන භාජන ගන්න. ඇයි පින්නතුනේ මේ ලෝකයේ උත්තරීතරම උත්තමයාණන් වහන්සේට මේ පූජාව තියන්නේ. ඒ නිසා අපි ප්‍රණීත ලෙසම සකස් කරන්න ඕන. එතකොට එදා දේවහිත බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේට ධනක් පිළිගන්වා යම් ආනිසංසයක් ලැබුවේද අන්න ඒ ආනිසංසය අපිට අදත් අපි බුද්ධ පූජාව තියන්නේ බුදුහාමුදුරන්ගේ ගුණයට ඥාණයටයි. එහෙනම් එදා ලැබූ ආනිසංසම අදත් අපිට ලබන්න පුළුවන්. එහෙනම් ඒකට අපි සකස් කරගත්ත මනසින් යුක්තව දන් දෙන්න පූජාව තියන්න ඕන. එතකොට අපිට උපරිම ආනිසංස ලබා ගැනීමේ වාග්ය ලැබෙනවා පින්නතුනි. එහෙනම් එදත් බුදුහාමුදුරන්ට බුද්ධ පූජාව තියලා පින් කරගත්තා. අදත් අපේ නිවසේ අපේ පන්සලේ මේ පූජාව තියලා ඒ ආනිසංස කිසිම අඩුවක් නැතුව ලබා ගන්න පුළුවන් පින්නතුනි. ඒකට අපේ හිතයි අවශ්‍ය. බුදුදහම කියන්නේ හිත හදන වැඩපිළිවෙලක්. එතකොට මෙතෙන්ට අපි හිත අරගෙන ආවොත් අපිට පුළුවන් මේ නිවනට අවශ්‍ය කරන පසුබිම හදාගන්න. මොකද ශ්‍රද්ධාව නැතුව නිවන් දකින්න බෑ. ශ්‍රද්ධාව අත්‍යවශ්‍යයි. ශ්‍රද්ධාවෙන් තමයි අපි සීලයට යන්න ඕන. සීලෙන් තමයි සමාධියට, සමාධියෙන් තමයි ප්‍රඥාවට යන්නේ. ශ්‍රද්ධාව වැඩෙනවා අපි බුදුහාමුදුරන්ට සමීප වෙන්න. ඒ නිසා තියෙන ගෞරවය, තියෙන පැහැදීම තව තවත් වර්ධනය කරගෙන අපේ ජීවිතය තුළ මහා පුණ්‍ය කර්ම රැස් කරගෙන මෙලොවත් දිනා පරලොවත් දිනාගෙන සසරගත දුක නිවා උතුම් අමා මහ නිවනින් සැනසෙන්න අපි ප්‍රාර්ථනා කරමු. පින්වතුනි, අද මා මුලිනුත් මතක් කළා අද දායකත්වය ගෙන කටයුතු කරන මේ ගුණවතුන් පින්වතුන්ගේ පිළිබඳව විස්තරයක්. අපි දීර්ඝ කාලයක් තිස්සේ දන්න ගුණවත් පිරිසක් මාදිවෙල අංක 72 ඔබ හේන පාර ජයා ආරි නිවසේ පදිංචි ටෝනි ජයවර්ධන මහත්මයා තමයි අද දායකත්වයේ ගන්නේ. තම ආදරබර බිරිඳ භාර්යාව ආරි ජයවර්ධන මහත්මියගේ අප්‍රේල් මාස 13 වන දිනට යෙදෙන ජන්මදිනය නිමිත්තෙන් මේ උතුම් ධර්ම දේශනාව සිදු කරන අතර මේ උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය ශක්තියෙන් එතුමියට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා, දීර්ඝායු සම්පන්නිය ලැබේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාදයක් දලදා හාමුදුරන්ගේ පිහිටත් ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ ආශිර්වාදයක් සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයක් ලැබේවා. තව තවත් කාය චිත්ත පීඩාවකින් තොරව කටයුතු කරන්නට යන එන ගමන බිමනදී කිසිදු අතුරු අන්තරාවක් සිද්ධ නොවෙන්නට අපි ප්‍රාර්ථනා කරනවා. යහපතම ශාන්තියම වේවා, දීර්ඝායු සම්පන්නියම ලැබේවා, නිරෝගී සම්පන්නියම ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
දෙපාර්ශවයේ මිය පරලොව සැපත් දෙමාපියන්ටත් සංසාරගත ඥාති හිත මිත්‍රාදීන්ටත් ඒ වගේම අතුල කහඳලියනගේ වෛද්‍යතුමාටත් මේ උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වේ උතුම් නිර්වාණ සුවය සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරනවා. දායකත්වයේ දරූ ටෝනි ජයවර්ධන මහතාට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායු සම්පන්නිය ලැබේවා. තුනුරුවන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා. HDDES සමූහ ව්‍යාපාරයේ මෙන්ම ඕරා හඳුන්කූරු ආයතනයේ සභාපති තැන්පත් ගරු ධර්මසිරිද සිල්වා මහතාටත් එම මැතිනිය කාන්තිද සිල්වා මහත්මියටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පන්නිය ලැබේවා. තුනුරුවනේ පිහිට ආශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. තිලක් කුලසූරිය පුතණුවන්ට සහ අප්සරා දියණිය ඇතුළු පවුලේ සියලු දෙනාටත් කුමුදු කුලසූරිය දියණියටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පන්නිය ලැබේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේ වන පූජ්‍ය මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භව හා දීර්ඝායු සම්පන්නිය ලැබේවා. සියලුම රණවිරුවන්ට ආශිර්වාද පිණිසත් සියලුම කොරෝනා රෝගීන්ට ඉක්මන් සුවය ලැබීමටත් අපවත් වීවදාල මහා සංඝරත්නයට පින් අනුමෝදන් වීම පිණිසත් ධර්ම ශ්‍රවණය කරන සියලුම සදහවතුන්ට චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසත් මේ උතුම් ධර්ම දානයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවායි මේ පින්වතුන් ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනා ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා. සියලු දෙනාටම මෙලොව යහපත වේවා. පරලෝ සුගතිය වේවා. අවසන උතුම් අමා මහ නිවනම සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. රාගක්ඛයෝ නිබ්බානං